ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල සේරුවිල මංගල මහසෑ රජුන් උදෙසා පවත්වනු ලබන සේරුවිල නිකිණි මංගල්‍යයේ 98 වැනි සේරුවිල ලලාට ධාතු මහා පෙරහැර අදයි. ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා වාහන කිහිපයක් එක් අංකයකට ලියාපදිංචියට අවසර. හෙට සිට පාසල් දින 5ම පැවැත්වීමට තීරණයක්. රාජ්‍ය සේවකයිනුත් සාමාන්‍ය පරිදි යලි සේවයට කැඳවීමට අවධානය. පෞද්ගලික බස් රථ හෙට සිට උපරිම ධාරිතාවෙන් ධාවනයට. දිනේ සැලසුම් කරනවා බස් රථ 100%ක්ම ලංකාව පුරාම ධාවනය කරන්න. බංග්ලාදේශයේ වාර්තාගත ලෙස ඉන්ධන මිල ඉහළට. සේරුවිල මංගල මහා සෑ රජුන් වෙනුවෙන් පවත්වනු ලබන සේරුවිල නිකිණි මංගල්‍යයේ ලලාට ධාතු මහා පෙරහැර අද පස්වරු 7ට වේදි සංචාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. සේරුවිල නිකිණි මංගල්‍යය 2022 සේරුවිල මංගල මහසෑ රජුන් වෙනුවෙන් පවත්වනු ලබන සේරුවිල නිකිණි මංගල්‍යයේ ලලාට ධාතු මහා පෙරහැර වීදි සංචාරයට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඓතිහාසික සේරුවිල මංගල මහසෑ පරිශ්‍රයෙන් ඇරඹෙන ලලාට ධාතු මහා පෙරහැර අද රාත්‍රී 7ටයි වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ. සේරුවිල මංගල මහසෑ රජුන් උදෙසා උපහාර පුද දෙනු පිණිස පැවැත්වෙන සේරුවිල නිකිණි මංගල්‍ය පින්කම් මාලාව මෙවර ආරම්භ වූයේ පසුගිය 11 වැනිදායි. ඒ අනුව සේරුවිල නිකිණි මංගල්‍යයේ පූජෝපහාර උළෙල එළඹෙන 17 වනදා දක්වා පැවැත්වෙනු ඇති. සේරුවිල නිකිණි මංගල්‍යයේ පූජෝපහාර වැඩසටහන් යටතේ සේරුවිල මංගල මහසෑ රජුන් උදෙසා උදෑසන තේවාව, සම්බුද්ධ වන්දනාව, දහවල තේවාව, ආලෝක පූජා, මංගල මහසෑ වන්දනාව, සාංගික දානමය පින්කම් මෙන්ම පෙරහැර මංගල්‍යයේද පැවැත්වෙනු ඇති. මෙවර සේරුවිල නිකිණි මංගල්‍යයේ ලලාට ධාතු පෙරහැර පැවැත්වෙන්නේ 98 වන වරටයි. සේරුවිල නිකිණි මංගල්‍ය පූජෝපහාර උළෙල සේරුවිල මංගල රජ මහා විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍යජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුදුනියේ සුබෝධි ස්වාමින් වහන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් පවත්වනු ලබනවා. හෙට සිට යළිත් සතියේ දින 5ෙම පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සිසුන්ගේ පහසුව වෙනුවෙන් හෙට සිට පූර්ණ වශයෙන් බස් ධාවනයට එක් කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ. රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් අනිද්දා සිට සතියේ දින 5 තුළම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව පෙරවරු 7:30 සිට පස්වරු 1:30 දක්වා සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙනු ඇති. කෙසේ වෙතත් ප්‍රවාහන අපහසුතා ඇති ගුරුවරුන් සහ සිසුන් සඳහා සුදුසු පරිදි විදුහල්පතිවරුන් සහන සැලසිය යුතු ක්‍රමවේදය පිළිබඳව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් විදුහල්පතිවරුන් දැනුවත් කරනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම ඉදිරි 3 මාසක කාලය තුළ පාසල් කාලය විෂය ඉගැන්වීම සඳහා යොදාගත යුතු වන අතර විෂය සමගාමී සහ බාහිර ක්‍රියාකාරකම් පාසල් කාලයෙන් පරිබාහිරව සිදු කළ යුතු බවත් උත්සව පැවැත්වීම තවදුරටත් සීමා කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. මේ අතර හෙට දිනේ පාසල් ආරම්භ වීමට සමගාමීව 100% ධාරිතාවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා. අපි හෙට දිනේ සැලසුම් කරනවා බස් රථ 100%ක්ම ලංකාව පුරාම ධාවනය කරන්න. අඩුම වශයෙන් අපි උත්සාහ කරන්නේ 100%ක් කෙසේ වෙතත් අඩුම වශයෙන් අපිට 90%ක්වත් ධාවනය කරන්න හැකියාව තියෙවි. ඒ වගේම පාසල් බස් රථත් යොදවලා තියෙනවා බස්නාහිර පළාත තුළ. විශේෂයෙන්ම ලංකාව අනිත් ප්‍රදේශවල පාසල් ආරම්භ කරන වෙලාවේදීත් අවසන් කරන වෙලාවේදීත් ඒ මාර්ගවල පාසල් සාමාන්‍ය ගාස්තු යටතේ පාසල් සේවාව ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ නිසා අපි හිතනවා හෙට සිට පෞද්ගලික බස් සේවාව පොදු මගී සේවාව යථා තත්ත්වයට පත් කරගන්න අපිට හැකියාව තියෙනවා කියලා. මේ අතර රාජ්‍ය සේවකයන් සතියේ දින 5ම සේවයට කැඳවීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඉන්දන හිඟේ හේතුවෙන් හටගත් අර්බුදකාරී වාතාවරණය හමුවේ රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කර තිබුණා. කෙසේ වෙතත් රට තුළ ඉන්ධන අර්බුදය යම් ප්‍රමාණයකට සමනය වී පොදු සේවාවන් ක්‍රියාත්මක වන බැවින් මහජනතාව රජයේ කාර්යාල වෙත සේවාවන් ලබා ගැනීම සඳහා සතියේ වැඩ කරන සෑම දිනකම සාමාන්‍ය පරිදි පැමිණෙන බව නිරීක්ෂණය වී තිබෙනවා. එමෙන්ම රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීමේදී පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළා. ඒ වගේම අපි ඉදිරියේදී දැනට සැලසුම් කරලා තියෙනවා ඉදිරියේදී පොදු ප්‍රවාහන සේවාව සඳහා කොළඹ සහ කොළඹ තදාසන්න ප්‍රදේශවල සුපෝභෝගී බස් රථ ආරම්භ කරන්න. ඒ කතාව මාස 3කින් අපිට ආරම්භ කරන්න පුළුවන්. දැන් චීනයේ සමාගම් දෙකක් සමග අපි ඒ අවශ්‍ය දැනුම් දීම කරලා තිනවා සමාගම් දෙකකට. කාර්යාල වලට යන මගීන්ට කිසිදු අපහසුතාවකින් තොරව තමන්ගේ කාර් එක මොටරසයිකලේ ත්‍රිරෝද රථ ඉවත් කරලා මේ අලුත් බස් රථවල ගමන් කරන්න හැකියාව තියෙනවා. ජාතික ඉන්ධන අවසර පත්‍රය යටතේ වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ජාතික ඉන්ධන අවසර පත්‍රය යටතේ වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවසර ලබා දී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දෙන්නේ මේ යටතේ රජයේ ආයතන සංවිධාන සහ ව්‍යාපාරවලට එම අවස්ථාව හිමිවන බවයි. එහිදී එක් දුරකථන අංකයකින් හෝ අංක කිහිපයකින් වාහන කිහිපයක් එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් යටතේ ලියාපදිංචි කිරීමට අවස්ථාව හිමිවනවා. එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ස්වයංක්‍රීයව යාවත්කාලීන වන බවද අමාත්‍යවරයා සඳහන් කළා. මේ අතර බොර තෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් තවත් නෞකාවක් දිවයිනට ළඟා වී තිබෙනවා. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ එහි සාම්පල පරීක්ෂාව අද සිදු කෙරෙන බවයි. මේ අතර බොර තෙල් මෙට්‍රික් ටොන් 1,20,000ක් රැගත් තවත් නෞකාවක් ලබන 23 වනදා සහ 29 වනදා අතර කාලයේ දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා. බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ මෙම බොර තෙල් නෞකා රුසියාවේ සිට ආනයනය කළ බවයි. මේ අතර ඉන්ධන රැගත් තවත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සුපර් ඩීසල් ඇතුළු ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් එලෙස මෙරටට පැමිණෙනු ඇති. එම නෞකාව අගෝස්තු මාස 15 වනදා හෝ 16 යන දෙදින තුළ මෙරටට පැමිණීමට නියමිත බවයි සිපෙට්කෝ සමාගම සඳහන් කළේ. මේ අතර QR ක්‍රමවේදයට බැහැරවෙමින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල් පිළිබඳව අවශ්‍ය නීතිමය සහ පරිපාලන කටයුතු කිරීමට බලධාරීන්ට උපදෙස් ලබා දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළා. හෙට සිට ක්‍රියාත්මක වන පරිදි තැපැල් ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව පසුගියදා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංශෝධනය කරන ලද නව තැපැල් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබුණා. මෙම නව තැපැල් ගාස්තු සංශෝධනය හරහා ව්‍යාපාරික ලිපියක් සඳහා මෙතෙක් පැවති රුපියල් 15ක ගාස්තුව රුපියල් 50ක් ලෙස සංශෝධනය කර තිබෙනවා. එමෙන්ම පුණ්‍යායතන ස්වේච්ඡා සංවිධාන සඳහා සහන ගාස්තු මත ලිපි තැපැල් කිරීමට ලබා දෙන සහනය යටතේ ග්‍රෑම් 20ක් දක්වා වූ ලිපියක තැපැල් ගාස්තුව සංශෝධනය කර ඇත්තේ රුපියල් 12 සිට රුපියල් 30ක් දක්වායි. ලියාපදිංචි තැපැල් ගාස්තුවද රුපියල් 30 සිට 60 දක්වා ඉහළ නංවා තිබෙනවා. කුඩා මුද්දර කවරයක් රුපියල් 18 සිට 60 දක්වාත් විශාල ප්‍රමාණයේ මුද්දර කවරයක් රුපියල් 20 සිට 70 දක්වාත් මිල සංශෝධනය කර තිබෙනවා. එමෙන්ම මෙතෙක් රුපියල් 10ක්ව පැවති තැපැල් පතක මිල රුපියල් 20ක් වන අතර එක් දින තැපැල් හැඳුනුම්පත් සේවා ගාස්තුව රුපියල් 100 සිට රුපියල් 200 දක්වා ඉහළ නංවා ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව හෙට සිට නව දේශීය තැපැල් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර සංශෝධනය කරන ලද නව තැපැල් ගාස්තුවලට සමගාමීව නව සේවාවන් කිහිපයක්ද හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් සේවාවන් දෙකක් ලෙස ක්‍රියාත්මක කළ ස්පීඩ් පෝස්ට් සේවාව සහ ලොජි පෝස්ට් සේවාවත් ඒකාබද්ධ කර ශ්‍රී ලංකා පෝස්ට් කුරියර් සේවාව නමින් නව තැපැල් ගාස්තු මගින් අගය එකතු කිරීමේ සේවාවක් හඳුන්වා දී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළා. දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ගත වූ දිනේ නව කොවිඩ් ආසාදිතයින් 181 දෙනෙකු මෙරටින් වාර්තා වී තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 181 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,67,916ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,619ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන්
පුද්ගලයන් සංඛ්‍යාව 1136ක් වන අතරේ වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,50,161ක් ලෙසයි. දිරියෙන් නැගී සිටිමින් ප්‍රාඩෝ රථයකට හිමිකම් කිවූ ගොවි මහතෙක් අද දිරියක සවියෙන්. ඔහු පටන් ගත්ත තැන එතන තමයි විශේෂ. ඔහු දැන් ඉන්න තැන අපි බලමු ඒ ගැන. නමින් සුජීව බාලසූරිය වෘත්තීන් ගොවි මහතෙක්. දැන් සාර්ථක ව්‍යවසායකෙක්. අද වෙනකොට ලබාගෙන තියෙන සාර්ථකත්වයේ ආරම්භය ගැන ඔහු අපට කිව්වේ මේ වගේ දෙයක්. පොලින් අවුට්ටික මම පුරුතෙන් තමයි පටන් ගත්තේ. මම මුලින්ම තමුත් ඒකම වැව්වා අක්කර දෙකම අරගෙන මිරිස්. ඒක වවලා ඊට පස්සේ ආයෙ පිළියන්දලා ඇවිල්ලා මම පටන් ගත්ත බිම්මල් ව්‍යාපාරය. ඒක පටන් අරගෙන ටික කාලයක් යනකොට මට හිතුණා මේ පලා මැල්ලුන් ලියලා කල් තබා ගන්න ක්‍රමයක්. කල් තියාගන්න පුළුවන් විදිහට ඔහු මුලින්ම කරන්නේ මැල්ලුම් වර්ගය සරුම් කරන එක. ඒකෙදි මම පොඩි පරීක්ෂණයක් කළා මේ මැල්ලුම් කපලා කොච්චර කල් තියාගන්න පුළුවන්ද කියලා. ඒ දවස්වල දවස් 5ක් විතර තියාගන්න පුළුවන්. ඒකෙදි මම ග්‍රීස් කොට් කියලා කඩ වගේකට දැම්මා මුලින්ම. ඊට පස්සේ මම සුපර් මාකට් දාන්න ගත්තා. මම මාකට් එකෙන් මිටි සල්ලියට අරගත්තේ. ඒ සල්ලියට අරගෙන ඒ වගේ තියෙන කිමිකල් ගඳ දැක්කම මට හිතුණා මේක ඕගනික් පවන්න ඕනේ කියලා. ඒකගෙන මම ඕගනික් ෆාම් පටන් ගත්තා. සර්ටිෆයිඩ් ඕගනික් විදියට නෙදර්ලන්ඩ්ස් සර්ටිෆිකේට් එකක් විදියට අපි එක්ස්පෝර්ට් කරන්න බලාගෙන තමයි හැමදේම කරලා තියෙන්නේ. ලංකාවේ තැන් 6ක ඔහුගේ වගාබිම් තියෙනවා. පලා වර්ග, එළවලු, පළතුරු, කුළුබඩු මේ හැම දෙයක්ම ඒ තැන්වල තියෙනවා. පිළියන්දලේකේ පලා වර්ග තියෙනවා. ඇල්ලවායේකේ පළතුරුයි ධාන්‍ය වර්ගයි තියෙනවා. නුවරඑළියේකේ තියෙනවා උඩරට වැවෙන සියලුම ස්ට්‍රොබෙරි ඉඳලා. ඊගවට මාතලේ මොරගහ කන්දේකේ තියෙනවා දේශීය ඉරෝඩු වර්ග සියලුම දේවල්. ගොඩකවැල ෆාම් එකේ තියෙනවා පොල් පුරුන්දු. ඊගවට අපි සීසන් එකට තියෙන ද්‍රව්‍ය තියෙනවා මුරුංගා, පොලොස්, තෙල් වගේ ඒවා. අපි මේ ඔක්කොම බෝතල් විදිහට මේ හදලා තියෙනවා. අපේ ලංකාවේ සුපර් මාකට් වලට සහ අපේ අවුට්ලට් පටන් ගන්නවා. අපි කොළඹ ඉස්සලම 10ක් පටන් ගන්න ඉඳාගෙන ඉන්නවා. අපේ ඕගනික් අවුට්ලට්. මොකද මේකේ අපි බලාපොරොත්තු වෙනවා මාකට් එකේ තියෙන මිලිටරි ගොඩක් අඩුවෙන් දෙනවා. විශේෂත්වය ඔහු හැමදේම අධ්‍යයනය කරනවා, ඉගෙන ගන්නවා. මම කොළඹ කැම්පස් එකේ ඩිග්‍රී කළා. ඩිග්‍රී කළා දැන් අවුරුද්දක් කියලා මාස්ටර්ස් කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මම ඒක කරන්න හේතුව මම දැනගන්න ඕනේ පොඩි තැනේදී මට කොච්චර තාක්ෂණ ඕන වෙනවද, අලුත් දැනුම කොච්චර ඕනද කියලා. ඉතින් පරිම අස්වැන්න ගන්න කොහොමද ඕගනික් කරන්න කියන එක හොයාගෙන යන්න තමයි. ඔබ දන්නවද මේ ඉන්නේ ප්‍රාඩෝ එකකින් යන ගොවි මහත්මයෙක්. මම ඇත්තටම ප්‍රාඩෝ එක යන ගොවියෙක්. මම ඒක ආඩම්බරෙන් කියන්නේ. මොකද හේතුව ඒක මට ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ගොවියෙකුට පුළුවන් ගොඩක් දේවල් කරන්න. අපේ රටේ ගොවියා හිතාගෙන ඉන්නවා යාට පොඩ්ඩයි කරන්න පුළුවන්. තමන්ගේ වපරිසරයේ වැව්වට පස්සේ මම ඒක මාකට් එකට දාලා ඔය කීකට හරි දෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි ඒකට මාකට් එකක් හොයන්න ඕනේ. මේ මාකට් එක අපි හදාගන්න පුළුවන්. ඉස්සරහට ව්‍යාපාරයක් පටන් ගන්න ඔබට ඔහු කියන කතාව ගොඩක් වැදගත් වේවි. මම දකින්නේ අපේ හැම වෙලාවෙම වැලියු ඇඩඩ් ප්‍රොඩක්ට් එකක් විදිහට යන්න ඕනේ. අපි ඒකට අලුත් දෙයක් හදන්න ඕනේ. ඒ නිසා මාකට් එක හදාගන්න, තමන් නමක් හදාගෙන අපේ රටේ ඕන තරම් දේවල් තියෙනවා කරන්න. මම දකින්නේ මම හැමෝටම කියන්නේ මේ රටේ දේවල් කරන්න පුළුවන්. මේ උනන්දු තියෙන්න ඕනේ. කැපවීම තියෙන්න ඕනේ, උත්සාහය තියෙන්න ඕනේ. හිතන්නේ නැහැ නේද මේ වගේ දෙයකින් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් වෙනකොට සේවකින් රැසක් ඔහු ළඟ සේවය කරනවා. ඉතින් ඔබටත් පුළුවන් දිරියෙන් නැගී සිටින්න. සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය දැන්. අපට නිතර අහන්න ලැබෙන සමී රෝග අතර ඔබ දැනුවත්ව සිටිය යුතුම රෝගී තත්වයක් තමයි දිලිරාසාදන. ඒ මොකද කිව්වොත් මේ වෙද්දිත් මේ දිලිරාසාදන බොහොමයක් සමාජයේ ව්‍යාප්ත වෙමින් පවතිනවා. එහෙනම් අපේ මේ සූදානම දිලිරාසාදන පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. අපි අද කතා කරමු සමය බහුලවම ඇති වෙන්න පුළුවන් දිලීර ආසාදන රෝග ගැන. එයින් එකක් තමයි ඔබ සියලු දෙනාම දන්න අලුහම් කියන තත්ත්වය. මෙය ඇති වෙන්නේ මැලසීසියා ෆර්ෆර් කියන දිලීර වර්ගයෙන්. අපේ සම මතු පිට සමට හානිකර නොවන බැක්ටීරියා දිලීර වර්ග නිරන්තරයෙන් වර්ධනය වෙනවා. නමුත් සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම උෂ්ණාධික කාලවල තෙතමනය සහිත වෙන විට ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වෙන විට මෙම දිලීර වර්ගවල අධි වර්ධනයක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ විදියට මැලසීසියා ෆර්ෆර් දිලීරය අධික ලෙස වර්ධනය
වීම නිසා තමයි සමේ අලුහම් තත්ත්වය ඇති වෙන්නේ. මෙම තත්ත්වයේ රෝග ලක්ෂණ ගැන කතා කරනවා නම් මෙය සමේ ඇති වෙන සුදු පැහැති පැල්ලමක්, සමහර වෙලාවට දුඹුරු පැහැති පැල්ලමක් විදිහට ඇති වෙන්න පුළුවන්. මද කැසීමක් ඇති වෙන්නත් පුළුවන්. ශරීරයේ ඕනම ස්ථානයක ඇති වෙන්න පුළුවන්. නමුත් මුහුණේ සහ පපුව ආශ්‍රිත ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබෙන්න පුළුවන්. ගොඩක් අය හිතන විදිහට මෙය බෝවෙන රෝගී තත්ත්වයක් නෙවෙයි. ඊළඟට අපි කතා කරමු ටීනියා හෙවත් රින්වර්ම් නමින් හඳුන්වන අනිකුත් බහුලවතම තියෙන දිලීර ආසාදන තත්ත්වය. මෙම දිලීර ආසාදන තත්ත්වය ඇති වෙන්නේ ඩර්මටොෆයිට් කියන දිලීර කාණ්ඩය මගින්. මෙම දිලීර කාණ්ඩය සම, නියපොතු සහ හිස කෙස්වල කෙරටින් සෛලවල ජීවත් වෙනවා. එම නිසා මෙම ස්ථාන සියල්ලකගේම මෙම දිලීර රෝගය ඇති වෙන්න පුළුවන්. මෙය බෝවෙන රෝග තත්ත්වයක්. මෙය කෙනෙක්ගෙන් කෙනෙකුට ස්පර්ශය මගින් බෝ වෙනවා. ඒ වගේම තවත් සමහර වෙලාවට මෙම රෝගී තත්ත්වයේ තියෙන සුරදා සතෙකුගෙන් හෝ එහෙමත් නැත්නම් කලාතුරකින් පස් ආශ්‍රිතවත් මෙම රෝගී තත්ත්වය බෝ වෙන්න පුළුවන්. මෙහි රෝග ලක්ෂණ ගැන කතා කරනවා නම් මෙහි විශේෂිත රෝග ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි සම මතු පිට ඇතිවන වෘත්තාකාර පැල්ලම්. මෙන්න මේ වෘත්තාකාර පැල්ලම් නිසා තමයි මෙම රෝගයට මෙම රින්වර්ම් කියන නමත් ලැබිලා තියෙන්නේ. එසේ නැතුව පණුවෙක්ගෙන් බෝ වෙන නිසා නෙවෙයි. මෙහිදී ඇතිවන මේ පැල්ලම් තද කැසීමක් ඇති වෙනවා. ඒ වගේම තමයි මෙම පැල්ලම් වල මැදට වැඩිය වටේ දාරය කැපී පෙනෙන අන්දමක් තියෙනවා. සමහර විට රතු පාට වෙන්න පුළුවන්, වතුරු බිබිලි වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් හැම යාමක් සිදු වෙන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ සියල්ලම මෙම වෘත්තාකාර පැල්ලම් වල දාරයේ වඩාත් කැපී පෙනෙන ස්වභාවයක් දක්වනවා. මේ විශේෂයෙන්ම හටගන්නේ සමේ අධික ලෙස දහඩිය සහ තෙතමනේ රැඳෙන ස්ථානවල, ඒ කියන්නේ ශරීරයේ නැමෙන ස්ථානවල ඉකිලි, කිහිලි සහ පියවර ආශ්‍රිතව මෙම රෝගය ඇති වෙන්න පුළුවන්. මෙම දිලීර රෝගයේ තිබෙන ස්ථානය අනුව සමහර විට රෝග ලක්ෂණ වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇඟිලි කරු ආශ්‍රිතව ඇති වෙන විට ඒ ප්‍රදේශයේ සුදු පැහැති වීමක් ඇති වෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේ කිරිමැටියෝ කෑව කියලා හඳුන්වන්නේ මේ තත්ත්වය. තවත් සමහර වෙලාවට අත්වල වගේ ඇති වෙනකොට එතන රතු වීමක්, සමයෑමක් පමණක් ඇති වෙන්න පුළුවන්. හිස්කබලය ඇති වෙනවා නම් හිස්කබලය ඇති වෙන පැල්ලමක්, සමහර වෙලාවට හිස කෙස් ගැලවී යාමක් වගේ දෙයක් මතුවෙන්න පුළුවන්. නියපොතු වලට මෙම දිලීර තත්ත්වය බලපාන විට නියපොත්ත දුර්වර්ණ වීම, නියපොත්ත ඉක්මනින් කැඩී යාම, ඒ වගේම නියපොත්ත සමෙන් ඉස්සීමක් ඇති වෙන්න පුළුවන්. මෙම රෝගී තත්ත්වය සාමාන්‍යයෙන් චර්ම රෝග වෛද්‍යවරයෙක් විසින් පරීක්ෂා කළා රෝග විනිශ්චයකට ලක් කරනවා. සමහර වෙලාවට යම්කිසි සමය ඇති කරන පරීක්ෂාවකට ලක් කරන්න පුළුවන්. මෙම දිලීර රෝග තත්ත්වය මඟහරවා ගැනීමට නම් කෙනෙක්ට තමන්ගේ ශාරීරික සෞඛ්‍ය ගැන අවධානයක් යොමු කළ යුතු වෙනවා. ශරීරය නිතරම පිරිසිදුවට තබා ගැනීම, තමන්ගේ පෞද්ගලික භාණ්ඩ වගේම තමන් පරිහරණය කරන ඇඳුම් පැළඳුම්, තුවාය, පනාව වගේ දේවල් පෞද්ගලිකව භාවිතා කිරීමත් වැදගත් වෙනවා. දිලීර ආසාදන පිළිබඳව ඔබ දැනුවත්ව සිටිය යුතු වැදගත්ම කරුණු රාශියක් පිළිබඳව තමයි අපි වෛද්‍යතුමිය අද ඔබව දැනුවත් කළේ. ඉතින් ඒ අවබෝධයත් එක්කම අපි සූදානම් ලබන සතියේදී මේ දිලීර ආසාදන සඳහා වූ ප්‍රතිකාර සහ විසඳුම් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. දැන් අවධානය විදෙස් පුවත් වෙත. බංගලාදේශය සතියක් ඇතුළත රට ඉන්ධන මිල 50%කට වඩා ඉහළ අගයකින් වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වන බංග්ලාදේශය විසින් සතියක් ඇතුළත එරට ඉන්ධන මිල 50%කට වඩා ඉහළ ප්‍රමාණයකින් වැඩි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රුසියානු යුක්‍රේන යුද්ධයෙන් ඇති වූ බලපෑම හේතුවෙන් එලෙස තෙල් මිල ඉහළ දමා ඇති බවටයි එරට බලධාරීන් දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් දකුණු ආසියාතික රාජ්‍යයක් වන බංග්ලාදේශය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින නිසා දහස් ගණනක් ජනයා විරෝධතා දැක්වීම සඳහා වීදි බැස ඇති බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශ ආණ්ඩුව විසින් මූල්‍ය අවභාවිතා සිදු කළ බවට ජනතාව නගන චෝදනා ප්‍රතික්ෂේප කරමින් එරට බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේ තම පරිපාලනය විසින් අතීතයේ තෙල් මිල ඉහළ යෑම වළක්වා ගැනීම සඳහා සහනාධාර ලබා දී ඇති නමුත් මේ මොහොතේ තෙල් මිල ඉහළ දැමීම වැළැක්විය නොහැකි බවයි. කෙසේ වෙතත් ඉන්ධන මිල ඉහළ යාම නිසා පොදු ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා ඇති බැවින් එරට ජනතාව අතර ආතතීන් තවදුරටත් වැඩි වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වනවා. දිනයක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අගෝස්තු මස 15 වනදා LTTE ත්‍රස්තවාදීන් විසින් 2006 වසරේ ජූලි මාස 21 වන දින වසා දැමූ මාවිල්ලාරු සොරවුව මෙරට රණවිරුවන් විසින් මුදා ගනිමින් නැවත ජනතාව වෙනුවෙන් දියවර මුදා හැරීම ආරම්භ කරමින් එහි බලය තහවුරු කරගෙන ඇත්තේ 2006 අගෝස්තු මාස 15 වන දිනයි.
ඉන්දියාවේ ජාතික නිදහස් දිනය අගෝස්තු මස 15 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. 1947 අගෝස්තු මස 15 වන දින එක්සත් රාජධානියෙන් නිදහස් ලැබීම සිහිපත් කරමිනුයි ඉන්දියානුවන් මෙම දිනය සමරනු ලබන්නේ. මෙතෙක් සිදු කරන ලද විශාලතම හා දුෂ්කර ඉංජිනේරු ව්‍යාපෘතිවලින් එකක් වන අත්ලාන්තික් සාගරය පැසිෆික් සාගරය හා සම්බන්ධ කරමින් උතුරු සහ දකුණු ඇමරිකා මහද්වීප අතරින් සකස් කළ පැනමායල විවෘත කර ඇත්තේ 1914 අගෝස්තු මස 15 වන දිනයි. සේරුවිල මංගල මහා සැරජුන් උදෙසා පවත්වනු ලබන සේරුවිල නිකිණි මංගල්‍යයේ 98 වැනි සේරුවිල ලලාට ධාතු මහා පෙරහැර තව ස්වල්ප මොහොතකින් වේදි සංචාරය කිරීමට නියමිතයි. එම උතුම් පෙරහැරේ සජීව විකාශය ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ගෙනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුවෙත් සමගින් එක්වන්නට ඔබටත් ආරාධනා කරමින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණ වන්න.